ඉන්දු පුතේ අපේ විදේශ වෙළඳාම් පාඩමේ අවසාන කොටස විනිමය අනුපාත ක්‍රම. හොඳ මේ විනිමය අනුපාතික ක්‍රම යටතේ විනිමය අනුපාතික ක්‍රම. මෙන්න මේ ක්‍රම යටතේ දරුවනේ කොටස් දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ විනිමය අනුපාතික ක්‍රම යටතේ කොටස් දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඒ කොටස් දෙක තමයි එකක් ස්ථාවර විනිමය අනුපාතිකය සහ නම්‍ය විනිමය අනුපාතිකය. නැත්නම් අපි මේකට කියනවා පාවෙන විනිමය අනුපාතිකය කියලා. ඔකට තවත් නමක් කියනවා චල විනිමය අනුපාතිකය කියලා. හරි. අපි බලමු මේ එකින් එක මේ ස්ථාවර විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද? නම්‍ය විනිමය අනුපාතිකය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන පුංචි සරල අවබෝධයක් ගමු. එහෙනම් ඔන්න ස්ථාවර විනිමය අනුපාතිකය. මොකද්ද මේ ස්ථාවර විනිමය අනුපාතිකය කියලා කියන්නේ? පුතේ ස්ථාවර විනිමය අනුපාතිකය අපි කියනවා රටේ විනිමය අනුපාතිකය. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් එකකට හුවමාරු වෙන ඩොලර් සංඛ්‍යාව හෝ ඒ කියන්නේ ඩොලර් එකකට හුවමාරු වෙන රුපියල් සංඛ්‍යාව හෝ මෙන්න මේ කියන කාරණාවනේ විනිමය අනුපාතිකය කියන්නේ. ඉතින් මෙන්න මේ විනිමය අනුපාතිකය ඒ රට ඒ කියන්නේ ඒ අදාළ රටේ මහ බැංකුව විසින් තීරණය කරනවා නම් මහ බැංකුව විසින් තීරණය කරනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා මේ ක්‍රියාත්මක වෙන්නේ ස්ථාවර විනිමය අනුපාතිකයක් කියලා. එහෙම නැත්නම් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියලා. හොඳද? කියන්නේ දැන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව තීරණය කරනවා ශ්‍රී ලංකන් රුපියල් එකකට ඩොලර් කීයක් හුවමාරු වෙන්න ඕනද? හරිද? ඩොලර් එකකට ශ්‍රී ලංකන් රුපියල් කීයක් හුවමාරු වෙන්න ඕනද කියන කාරණාව ලංකාවේ මහ බැංකුව තීරණය කරනවා. ඒගොල්ලෝ කියන අපි ඩොලර් එකකට ගෙවන්නේ රුපියල් 100යි. මෙන්න. මහ බැංකුවයි තීරණය කළා ක්‍රියාත්මක කරනවා. ලංකාවේ පුතේ මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක වුණා 1977 වෙනකල්. හොඳ 1977 වෙනකල් මහ බැංකුව මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් තීරණය කරා. ඉතින් මෙහෙම ස්ථාවර විනිමය අනුපාතිකයක් ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේක ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට ආනයන සහ අපනයනකරුවන්ට ඒ කියන්නේ ආනයන සහ අපනයන ශාස්ත්‍රයේ යෙදෙන පුද්ගලයින්ට විනිමය අනුපාතික පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති වුණා. දැඩි විශ්වාසයක් ඇති වුණා. එහෙම නැත්නම් දැඩි නිශ්චිත බවක් ඇති වුණා. ඇයි දැඩි නිශ්චිත බවක් ඇති වුණා කියලා කියන්නේ? වෙනස් වෙන්නේ නැහනේ. මහ බැංකුව තීරණය කරනවා ඇමරිකන් ඩොලර් එකකට මෙන්න රුපියල් 100යි අපි ගෙවන්නේ හුවමාරු වෙන රුපියල් 100ක්. එතකොට ඇමරිකාවේ කෙනෙක්ට නම් ඩොලර් රුපියලක් මිලදී ගන්න ඩොලර් වයින් 0.01ක්. ඔක ස්ථාවරයි. ඔක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ මේ අයට මේ පිළිබඳව ගනුදෙනු වලට එළඹෙද්දි කිවිසුම් වලට එළඹෙනකොට මේ විනිමය අනුපාතිකය ගැන දැඩි නිශ්චිත බවක් ඇති වුණා. ඒක එක වාසියක් මෙන්න මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයකදී. හරිද? මොකද දැන් අපනයනකරුවන්ට නම් එයාලගේ ආදායම ස්ථාවරයි. ආදායම ස්ථාවරයි. ආනයනකරුවන්ට නම් තමන්ගේ වියදම ගැන තමන්ගේ වියදම ස්ථාවරයි. ඒ කියන්නේ ගෙන්නන භාණ්ඩ සම්බන්ධයෙන් නේද? භාණ්ඩ එකක 100ක් ජනවාරි වල ගෙන්නුවා නම් රුපියල් 100යි නම් ගෙව්වේ උතන්ට ගෙවන්න වෙන්නේ රුපියල් 10000ක් වගේ නම් ඔක පෙබරවාරි ගෙව්වා ඔය රුපියල් 10000ම තමයි. වියදම වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒකයි මේ කියන්නේ මේගොල්ලන්ට මේ පිළිබඳව දැඩි නිශ්චිත බවක් ඇති වුණා.
හරිද? ඊළඟ කතාව තමයි පුතේ මේ විනිමය අනුපාතික ක්‍රම පදනම් කරගත්ත සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වුණා. සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වුණා. ඒ කියන්නේ විනිමය අනුපාතික පහළ වැටෙන අවස්ථාවන් වලදී මිනිස්සු ඩොලර් ළඟ තියා ගන්නවා. විනිමය අනුපාතික පහළ වැටෙද්දී මිනිස්සු ඩොලර් ළඟ තියා ගන්නවා. ඩොලර් ගණන් යන කාලෙදී වැඩිපුර ලාභ ලබන්න. හරිද? සමපේක්ෂණයනේ. හරිද? ඩොලර් ගණන් යන කාලෙදී අර ළඟ තියාගෙන හිටපු ඩොලර් ටිකත් වෙළඳපොළට නිකුත් කරනවා ලාභ ලැබීමේ අරමුණෙන්. මෙන්න මේ කියන සමපේක්ෂණ ක්‍රියාපෘතිය අතුරුදහන් වෙනවා. විනිමය අනුපාතිකය නිශ්චිත වුණාම, කියන්නේ වෙනස් නොවුනාම ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් තියෙද්දි ඔය ගණන් අඩු කාලවලදී වැඩිපුර ඩොලර් අරගෙන ළඟ තියා ගන්නයි වැඩි වුණාම මේ කතන්දර නැති වෙනවා මේ විනිමය අනුපාතිකය නිශ්චිත වුණාම. ඇයි දැන් එහෙම බලන්න දෙයක් නැහැ. මහ බැංකුව තමයි තීරණය කරන්නේ. මහ බැංකුව අවුරුද්දක් තියාගෙන ඉඳලා ඔය ඩොලර් ටික ළඟ තියාගෙන අවුරුද්දක් ඉන්න නේද? මොකද මුදල් වල අපි කියනවානේ ආවස්තික පිරිවැය ඉතාමත් වැඩි කියලා. මුදල් වල ආවස්තික පිරිවැය ඉතාමත් වැඩි. ඔයාලා මුදල් පාඩම ඉගෙන ගන්න. හරිද? මොකද මුදල් වලින් අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් හරි. එහෙනම් මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ නීතිය වාසියක් තමයි මේ සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වෙන කාරණාව. ඊළඟට පුතේ මේ දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහයන්ට අනුබලයක් ලැබෙනවා. දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහයන්ට අනුබලයක් ලැබීම. ඒ කියන්නේ දැන් දිගුකාලීන ප්‍රාග්ධන ක්‍රියාවලියන් කියන්නේ හිතන්නකෝ අපේ රටේ ව්‍යාපාර පටන් ගන්න බලාගෙන ඉන්න කොටසක් ඉන්නවනේ විදේශ ආයෝජකයෝ. මෙයාලා තමන්ගේ රටේ තියෙන ප්‍රාග්ධනය අරගෙන එනවනේ අපේ රටට. ඒ අරගෙන එද්දි පුතේ ඩොලර් වලින් අරන් එන්නේ නේද? ඩොලර් වලින් තමයි අරගෙන එන්නේ. අපේ ඩොලරය වෙනස් වෙනවා නම් දවසින් දවසට මේක අපේ දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහයට පුතේ තරම් හිතකර නැහැ. හරිද? දැන් ඩොලරය වෙනස් වෙනවා කියලා කියපුවම හිතන්නකෝ ඩොලරය එන්න ගණන් යනවා කියලා. ඉතියනවා කියලා. දැන් කියන්නේ සමහරලාට නම් කියන දැන් ලංකාවේ එහෙම ආයෝජනය කරද්දී ආයෝජකයන්ට වාසිය අවාසිත් තියෙනවා මෙහෙමයි කියලා කිව්වට දැන් සමහර වෙලාවට මෙහෙම විනිමය අනුපාතිකය වෙනස් වෙනවා නම් එය එතරම් රටේ ආයෝජනයට හිතකර ලෙස බලපාන්නේ නැහැ. හරිද? දැන් ඒකනේ අපේ අය මේ තියෙන දේවල් විකුණු යන්නේ. හරි. එතකොට මේ දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහයන්ට අනුබලයක් ලැබෙනවා කියලා කියවම පුතේ විනිමය අනුපාතිකය ස්ථාවර වෙලානේ තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට ප්‍රාග්ධනය කියන දේ රට තුළට ගලාගෙන එනවා බාධාවකින් තොරව. විදේශ ආයෝජකයෝ රට තුළ ආයෝජනය සඳහා පෙළඹෙනවා. හරිද? මොකද ඕක අඩු වැඩි කරනවා නම් කෘතිමවනේ අඩු වැඩි කරන්න ඕන මහ බැංකුව තමයි තීරණය කරන්නේ. එහෙම නැතුව වෙළඳපොලේ තියෙන ආනයන අපනයන කියන මෙන්න මේ දෙන්න මත නෙමෙයි සිද්ධ වෙන්නේ. හරි. එක. ඊළඟට ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. මම මුලිනුත් කිව්වා මේ විනිමය අනුපාතික ස්ථාවරව තියෙද්දී ආනයනකරුවන්ට අපනයනකරුවන්ට තමන්ගේ ගිවිසුම් වලට එළඹෙන්න හරි පහසුයි. ඒ කියන්නේ මේගොල්ලන්ට අද කතා කරගෙන ඉන්නව නම් අද දැන් ඔයාලා දන්නවා වර්තමානයේ ඩොලරය නම් අර අපි උදේ 10ට බලලා ආයි උදේ 11ට බැලුවොත් ඩොලරය වෙනස් වෙලා. සත ගානකින් හරි වෙනස් වෙනවා. නේද? ඒක වෙනස් වෙනවනේ. දැන් ඔයාලා eBay හරි AliExpress හරි මොනවා හරි භාණ්ඩයක් ගෙන්නන්න 10ට විතර බලලා මම මේක 11ට මේ ඕඩර් එක දානවා කියලා වෙන් කරගෙන තියාගෙන ඉඳලා බලපුවාම 10ට බලපුවාම ඩොලරය 202යි 11ට බලපුවාම ඩොලරය 203යි. පාඩුයි නේද?
වෙනස් වුනහම පාඩුයිනේ. හැබැයි මේක ස්ථාවරව තියෙනවා නම් මේ ගිවිසුමට එළඹෙන්න හරි පහසුයි නේ. එහෙම නැත්නම් අපි බලාගෙන ඉන්නවා දැන් ඩොලරය තව ටිකකින් 201 වෙයි 200 වෙයි කියලා අපි බලන් ඉන්නවා. නේද? එතකොට මේ අපිට මේ ගිවිසුමකට එළඹෙන්න නේ හදන්නේ නේද? අපි විකුණුම් ගිවිසුමකට එළඹෙන්න බෑ. කියන්නේ භාණ්ඩයක් මිලදී ගන්න ගිවිසුමකට එළඹෙන්න හදන්නේ. ඒකට ඒක හරි අමාරුයි. මේ වගේ තමයි මහා පරිමාණයෙන් ගනුදෙනු සිද්ධ කරනත් ආනයන කරුවන්ට සහ විකුණුම් කරුවන්ට මේ විනිමය අනුපාතිකය එහෙම පොඩ්ඩක් යනවා නම් හරි අමාරුයි. යාලා කැමති මේක ස්ථාවරව තියනවා. එහෙනම් මේ විනිමය අනුපාතිකය නැත්නම් අපි කතා කරන්නේ ස්ථාවර විනිමය අනුපාතිකයක් තියෙන එක වෙළඳ කිවිසුම් වලට එළඹීමේදී පහසුයි. හරිද? ආනයන කරුවන්ට අපනයන කරුවන්ට මෙන්න මේ කියන වෙළඳ කිවිසුම් වලට එළඹෙනකොට ඊළඟ විනිමය අනුපාතිකය තමයි ඔයාලට මාතෘකාව විදිහට ලබා දුන්න එහෙනම් දුන්න නම්‍ය විනිමය අනුපාතිකය. නම්‍ය විනිමය අනුපාතිකය. හරිද? මේ නම්‍ය විනිමය අනුපාතිකයේදී දරුවනේ අපි කතා කරන විනිමය අනුපාතිකය තීරණය වන්නේ විනිමය ඉල්ලුම සහ විනිමය සැපයුම කියන කරුණු දෙක මත. සැපයුම මත. අද මෙන්න මේ දෙන්න කියන්නේ විනිමය ඉල්ලුමයි විනිමය සැපයුමයි තමා තීරණය කරන්නේ නම්‍ය විනිමය අනුපාතිකය. හරිද? එතකොට මේක වෙළඳපොළ තුල ඉබේ සිද්ධ වෙන දෙයක්. කවුරුත් කරන්නේ නැහැ මැදිහත් වෙලා. මහා බැංකුවවත් රජයවත් නේද විදේශ අමාත්‍යවරයාවත් ඒ කවුරුත් මැදිහත් වෙලා තීන්දුව తీරනවා මේ සිද්ධ වෙන්නේ මේ වෙළඳපොලේ විනිමය ඉල්ලුමයි වෙළඳපොලේ විනිමය සැපයුමයි තමයි තීරණය කරන්නේ විනිමය අනුපාතිකය. හරිද? ඉතින් එතකොට ඔන්න එක වාසියක් සැලසෙනවා මේ විනිමය අනුපාතිකය තීරණය කරන්න මහා බැංකුවට සම්බන්ධ වීමක් සිදු කරන්න ඕනේ නැහැ. පළවෙනි වාසිය නේද? එක වාසියක්. විනිමය අනුපාතිකය තීරණය කරන්න මහා බැංකුව සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. ඇයි සම්බන්ධ වෙන්න ඕනේ නැත්තේ? විනිමය ඉල්ලුමයි විනිමය සැපයුමයි ඔක තීරණය කරලා දෙනවා. හරිද? ඊළඟ දේ තමයි විදේශ විනිමය සංචිත පවත්වාගෙන යාමට මහා බැංකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදේශ විනිමය තීරණය කරන්න සංචිත මහා බැංකුව විසින් පවත්වාගෙන යා යුතු වෙන්නේ නැහැ. දැන් විදේශ විනිමය අපි තීරණය කරද්දී විනිමය අනුපාතිකයේ තීරණය කරද්දී දරුවනේ ඒ කියන්නේ ස්ථාවර විනිමය අනුපාතිකයක් ගැන කතා කරනකොට වෙනම ඩොලර් සංචිතයක් පවත්වාගෙන යන්න ඕන. හරිද? හදිසි තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනම ඩොලර් සංචිතයක් මුහුණ දෙන්න තියා ගන්න ඕන. හැබැයි මේ නම්‍ය විනිමය අනුපාතිකයේදී එහෙම ඩොලර් සංචිතයක් පවත්වාගෙන යා යුතු නැත. එහෙම ඩොලර් සංචිතයක් පවත්වාගෙන යා යුතු නැහැ. ඊළඟට මේ විනිමය අනුපාතිකයේ අදි탁සේරු වීමක් හෝ අව탁සේරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? දැන් සමහර වෙලට අපි ස්ථාවර විනිමය අනුපාතිකයකදී ඩොලර් එක රුපියල් 300යි කියලා නියම කරොත් මේක මොකද වෙලා තියෙන්නේ? අදි탁සේරු වෙලා තියෙන්නේ. වැඩියෙන්ුත් takසේරු වෙලා. ඒ වෙළඳපොළ තියෙන වටිනාකමට වඩා වැඩියෙන් takසේරු කරනවා. කෘතිමවනේ කරන්නේ ඔබ. හරිද? ඊළඟට වෙන්න පුළුවන් ඕක 150යි කියලා අව탁සේරු වෙන්නත් පුළුවන්. අඩුවෙන් තියාගෙන. හැබැයි මෙන්න මේ කියන දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ. හරිද? නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ වෙන්නේ මේ ඩොලර් ඉල්ලුමයි ඩොලර් සැපයුමයි තමයි පුතේ. නැත්නම් අපි කියන ඩොලර් කියනකට වඩා විනිමය ඉල්ලුමයි විනිමය සැපයුමයි කියන මෙන්න මේ කරුණු දෙකම තමයි විනිමය අනුපාතිකය නම්‍ය විනිමය අනුපාතිකය තියෙන වෙන්නේ. ඉතින් එහෙම වෙනකොට මේ විනිමය අනුපාතික අව탁සේරු වීමක් හෝ අදි탁සේරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි අපේ ගෙවුම් ශේෂ ලේඛනය තුලනය කරන්න
මහා බැංකුවට මැදිහත් වීමක් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔක ස්වයංක්‍රීයම තුලණය වෙනවා. දිත්තටහන් ඔස්සේ ස්වයංක්‍රීයම තුලණය වෙනවා. කාටවත් මේ සඳහා මැදිහත් වීමක් සිදු කරන්න ඕනේ නැහැ. එතකොට මේ නම්ම්‍ය විනිමය අනුපාතිකයක් තියෙනකොට මහා බැංකුවේ මේ තියෙන කාර්යභාරය ටිකක් සීමිත වෙනවා. ඇයි ඒ විනිමය අනුපාතිකය තීරණය කරන්න මහා බැංකුව සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. ගෙවුම් ශේෂය තුලනය කරන්න සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. හරිද? විදේශ සංචිත පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඔය කියන දේවල් තියෙනවා. දැන් 1977න් පස්සේ මේ නම්ම්‍ය විනිමය අනුපාතිකය ක්‍රමය පාවිච්චි කරා. 77න් පස්සේ ස්ථාවර විනිමය අනුපාතිකය නැහැ කියලා කියනවානේ. වර්තමානයේ වෙනකොට අපි පාවිච්චි කරන්නේ පුතේ මේ දෙකේම සංයුතියක්. හරිද? ඒ කියන්නේ අපි පාවිච්චි කරන්නේ ස්ථාවර නම්ම්‍ය විනිමය අනුපාතිකයක්. ස්ථාවර නම්ම්‍ය විනිමය අනුපාතිකයක්. එතකොට තුනයි නේ විනිමය අනුපාත ක්‍රම. ස්ථාවර නම්ම්‍ය විනිමය අනුපාතිකය. ස්ථාවර නම්ම්‍ය විනිමය අනුපාතිකය කියලා කියන්නේ පුතේ විනිමය අනුපාතිකයෙන් යම් කොටසක් මහ බැංකුව විසින් තීරණය කරනවා. ඉතිරිය විනිමය ඉල්ලුම සහ විනිමය සැපයුම් මත තීරණය වෙන්න දෙනවා. ඕකයි ස්ථාවර විනිමය අනුපාතිකය කියලා. එතකොට මේ ස්ථාවර විනිමය අනුපාතිකයක ස්ථාවර නම්ම්‍ය විනිමය අනුපාතිකයක අර දෙකේම ලක්ෂණ තියෙනවා. ස්ථාවර විනිමය අනුපාතිකයේ ලක්ෂණක් තියෙනවා, නම්ම්‍ය විනිමය අනුපාතිකයේ ලක්ෂණක් තියෙනවා. හරි. දැන් අපි කතා කරානේ ස්ථාවර විනිමය අනුපාතිකය සහ නම්ම්‍ය විනිමය අනුපාතිකය කියලා විනිමය අනුපාතික දෙක. මේ දෙකේම වාසි අවාසිත් මම ඔයාලට කිව්වනේ. එතකොට දරුවනේ වාසි විතරනේ කිව්වේ. වාසි විතරයි කිව්වේ. අවාසිත් තියෙනවනේ. අවාසි ටික මෙහෙමයි. හරිද? ස්ථාවර විනිමය අනුපාතිකයේ වාසි ටික නම්ම්‍ය විනිමය අනුපාතිකයට යනකොට අවාසි. මොකද්ද? ස්ථාවර විනිමය අනුපාතිකයේ වාසි ටික නම්ම්‍ය විනිමය අනුපාතිකයේ අවාසි. නම්ම්‍ය විනිමය අනුපාතිකයේ වාසි ටික ස්ථාවර විනිමය අනුපාතිකයේ අවාසි. හරිද? ඔයාලට ඔක තේරුණේ නැහැ. පැහැදිලි වෙන මම තව ටිකක් කියන්නද? දැන් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේ වාසි විදිහට අපනයනකරුවන්ට හා ආනයනකරුවන්ට විනිමය අනුපාතිකය පිළිබඳ දැඩි නිශ්චිත බවක් තහවුරු වෙනවනේ. මම කියවනේ ඕක තමයි නම්ම්‍ය විනිමය අනුපාතිකයේ අවාසි කියලා. මොකද්ද වෙන්නේ? නම්ම්‍ය විනිමය අනුපාතිකයේදී අපනයනකරුවන්ට හා ආනයනකරුවන්ට විනිමය අනුපාතිකය පිළිබඳව නිශ්චිත බවක් නොදැනීම. ඇයි විනිමය අනුපාතිකය වෙනස් වෙනවා? විනිමය ඉල්ලුමයි විනිමය සැපයුම මතයිනේ තීරණය වෙන්නේ. ඔක වෙනස් වෙනවා. ඊළඟට විනිමය අනුපාතික පදනම් කරගත්ත සමපේක්ෂණ ක්‍රියා වැඩි වෙනවා. විනිමය අනුපාතික පදනම් කරගත්ත සමපේක්ෂණ ක්‍රියා වැඩි වෙනවා නම්ම්‍ය විනිමය අනුපාතික ක්‍රමයකදී. අයි විනිමය අනුපාතික පහළ වැටෙන්නත් පුළුවන් යම් කාලයකට. ඊට පස්සේ තම් කාලයකදී විනිමය අනුපාතිකය ඉහළ යන්නත් පුළුවන්. ඊළඟට දිගු කාලීන ප්‍රාග්ධන ප්‍රවාහ වලට අනුබලයක් නොලැබීම. හරිද? අනිත් කාරණාව ආනයනකරුවන් සහ අපනයනකරුවන් වලට ගිවිසුම් වලට එළඹීමට අපහසු. ඔය කියන අවාසි නම්ම්‍ය විනිමය අනුපාතිකයක තියෙනවා. එහෙනම් ස්ථාවර විනිමය අනුපාතිකයක වාසි මොනවාද? ස්ථාවර විනිමය අනුපාතිකයක වාසි ස්ථාවර විනිමය අනුපාතිකයක අවාසි වෙන්නේ නම්ම්‍ය විනිමය අනුපාතිකයේ වාසි. මොනවාද නම්ම්‍ය විනිමය අනුපාතිකයක වාසි අපි කතා කරේ? විනිමය වෙළඳපොළට මැදිහත් වීමට මහ බැංකුවට සිදු නොවීම. නෑ ස්ථාවර විනිමය අනුපාතිකයක අවාසි මොනවාද? මේකම අපිට අවාසියක් විදිහට හදන්න පුළුවන්. මොකද්ද? විනිමය වෙළඳපොළට මැදිහත් වීමට මහ බැංකුවට සිදුවීම. ඊළඟට විදේශ විනිමය සංචිත පවත්වාගෙන යාමට සිදුවීම. විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් හෝ ඌනතක්සේරුවක් වීම. ගෙවුම් ශේෂය ස්වයංක්‍රීයවම තුලනය නොවීම. ඔන්න ඔය කියන අවාසි තියෙනවා ස්ථාවර විනිමය අනුපාතිකයක. එහෙනම් ඔයාලට හරි ලේසි නම්ම්‍ය විනිමය අනුපාතිකයකයි ස්ථාවර විනිමය අනුපාතිකයයි වාසි මතක තියාගත්තා නම් ඕකේ අවාසි ටිකත් මතක තියාගන්න පුළුවන් මේ විදියටම. ඊළඟට පුතේ මේ විනිමය අනුපාතික අගය වැඩිවීම හා ක්ෂය වීම.
හරිද? විනිමය අනුපාතිකයේ අගය වැඩිවීම සහ ක්ෂය වීම. විනිමය අනුපාතිකයක අගය වැඩිවීමක් විදිහට අපි සලකන්නේ විනිමය අනුපාතිකයක අගය වැඩිවීම. අගය වැඩිවීම. අගය වැඩිවීමක් කියලා අපි කියන්නේ මේ දේශීය මුදල් ඒකකයේ මිල විදේශීය මුදලින් ඉහළ යාම. හරිද? විදේශීය මුදලින් ඉහළ යාම. හිතන්නකෝ ශ්‍රී ලංකන් රුපියල් එකකට ඩොලර් 7 එකක් ලැබෙනවා කියලා. ඩොලර් 7 එකක් ලැබෙමින් පවතිනවා. මේ දේශීය මුදල් ඒකකයේ මිල විදේශීය මුදලින් ඉහළ යනවා කියලා කියන්නේ පුතේ ඉහළ ගියාම ඩොලර් 7 දෙකක් ලැබෙනවා දේශීය රුපියලකට. ඒකයි කියන්නේ අගය වැඩි වුණා කියලා. කියන්නේ රුපියලකට ලැබෙන ඩොලර් ගාණ. හරිද? මුලින් නම් 7 එකයි දැන් 7 දෙකයි. ඒකයි අගය වැඩි වෙනවා කියලා කියන්නේ. හරිද? ඊළඟට දැන් ඔය අගය වැඩි වීමනේ. ඊළඟට අගය ක්ෂය වීම. අගය ක්ෂය වීම. අවප්‍රමාණය වෙනවා කියන එකක් මෙතන තියෙනවා. මම ඒ අයි කියන එකක් කියන මේ දෙක වෙනස්. මේ දෙකේ අදහස එකයි. ක්ෂය වීමයි අවප්‍රමාණය වීමයි කියන එකේ සිද්ධ වෙන දේ එකයි. සිද්ධ වෙන්නේ මොකක්ද? දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටීමයි. මේ වචන දෙකේම අදහස වෙන්නේ මේක පුතේ. ඒ කියන්නේ දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදල් වටිනාකමින් පහළ වැටෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ යම් අවස්ථාවක අපිට අපේ රුපියලකට ඩොලර් 7.0.02ක් හම්බ වෙනවා. හරිද? මාසෙකට පස්සේ හම්බෙන්නේ ඩොලර් 7.0.01ක්. මෙන්න වටිනාකම පහළ වැටිලා. හරිද? මෙන්න මේ දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටීම සිද්ධ වෙන්නේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයකදී නම්. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයකදී නම්. හරිද? නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයකදී නම් මේ දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටිලා තියෙන්නේ. අපි ඕකට කියනවා විනිමය අනුපාතිකයක් ක්ෂය වෙනවා කියලා. විනිමය අනුපාතිකය මොකක් වෙනවද? ක්ෂය වෙනවා කියලා. හැබැයි දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටිලා තියෙන්නේ ස්ථාවර විනිමය අනුපාතිකයකදී නම් අපි කියනවා ඔය වෙලා තියෙන්නේ විනිමය අනුපාතික අවප්‍රමාණය වෙලා. පේනා නේද වෙනස? වෙනස වෙලා තියෙන මේ විනිමය අනුපාතික ක්‍රම දෙකත් එක්ක. නම්‍ය විනිමය අනුපාතිකයකදී නම් දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටුනේ අපි ඕකට කිව්වා ක්ෂය වෙනවා කියලා. දේශීය මුදලේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටුනේ ස්ථාවර විනිමය අනුපාතිකයකදී නම් අපි ඕක කිව්වා අවප්‍රමාණය වෙලා කියලා. ක්ෂය වීම අවප්‍රමාණය වීම. හරි මොකද අවප්‍රමාණය කරන එකයි කරන්නේ දරුවනේ.
හරි. එහෙනම් ඔන්න අපි විදේශ වෙළඳාමට අදාළ අවසාන දේවල් ටිකක් කතා බහ කරලා ඉවර කරා. ඔයිට අමතරව පාස් පේපර්ස් වලදී අපිට තව මොනවා හරි හම්බුනොත් අපි මේ දේවලුත් කතා කරමු. ඔන්න මම විදේශ වෙළඳාම කොටස ඉවරටම ඉවර කරනවා.